නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ඉමස්මින් සති ඉදං හෝති මසුප්පාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති මසු නිරෝධා ඉදං නිරුජ්ජති සාදු 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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි හැම කෙනෙක්ම සූදානම් වෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ ජීවිතය සකස් කරගන්නවා මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසෙන් තමයි ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ 70 වෙනි ධර්ම දේශනාවයි අද සිද්ධ වෙන්නේ. මේ ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ නාම පරම්පරාව පිළිබඳව අපි ඊයේ දවසෙත් සාකච්ඡා කරා. මෙතන සිද්ධ වෙන පුද්ගලයාගේ තුල සිද්ධ වෙන වැඩපිළිවෙල කොටස් දෙකකට මූලික වශයෙන් බෙදෙනවා රූපී කොටස සහ අරූපී කොටස වශයෙන්. රූපී කොටස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හටගත්ත මේ බඹයක් විතර වෙච්ච ශරීරය ක්‍රියාත්මක වෙන ආකාරය. අරූපී කොටස කියලා කියන්නේ චෛතසික චිත්ත චෛතසික කියන දේවල් වල ක්‍රියාකාරීත්වයයි. එතකොට චිත්ත චෛතසික නිබ්බාන කියන. නමුත් නිර්වාණ ශාන්තිය කියන තැන මේ වෙලාවේ මෙතන ඉපදිලා නැති හින්දා අපිට මේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අදහසක් ඇති කරගන්න ඕනේ. එහෙම අදහසක් ඇති කරගත්තාම පින්වත්නි අපේ සංකල්පමය වශයෙන් අපිට වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් මේ බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ රූප පරම්පරාවක්ය නාම පරම්පරාවක්ය කියලා අපිට අදහසක් සිතුවිල්ලක් හැම නිමේෂයකම ඇති වෙන තත්ත්වෙට අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියලා කියනකොට ඒ තුල අපිට ඇති වෙන්නේ ඇතිවිය යුත්තේ එක්තරා ආවේනික රූප නාම රූප පරම්පරාවක් කියන අදහස අපිට ඇති වෙන්න ඕනේ. ඒ දැක්මට අපේ චින්තනය වෙනස් වෙන්න ඕනේ. අන්නෙත් එහෙම වෙනස් වුණාම කියනවා ditthi visuddhiyටපත් වුණා කියලා. නැත්තම් වැරදි දෘෂ්ටියක් තිබ්බා. මොකද්ද තිබ්බ දෘෂ්ටිය? මේ අහවල් පුද්ගලයාය අහවල් කෙනාය අහවල් කෙනාගේ මම පරිගන්න ඕනේ අහවල් කෙනාට මම ආදරේය කිය අපි මේ ස්වභාව ධර්මයේම ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාත්මක වීම අපි වෙන් කරගෙන මම මගේ අහවලාගේ කියලා අපිට අයිති නැති දෙයක් අයිති කියලා හිතාගෙන වැරදි අවබෝධයකින් ඉන්න හින්දා අපිට ඒවා පිළිබඳව ලෝභ, දේශ, මෝහ ආදී කෙලෙස් ධර්මයන් උපදිනවා. ඒවා මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා දැඩි උත්සාහයක යෙදෙනවා. ඒවා ඔක්කොම ඒවාට ඕන හැටියට ක්‍රියාත්මක වෙන බව තේරෙන්නේ නැහැ. මගේ මේ කියලා ගන්න මේ ශරීරය මගේ කියලා ගන්න පුළුවන්කමක් නැති බව තේරෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය මගේ කියලා ගන්න පුළුවන්කමක් නැති බව තේරෙන්නේ නැහැ. මගේ කියලා ගන්නවා කියන්නේ ඉතින් මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියන එක. මගේ දෙයක්, අනුන්ගේ දෙයක් නෙමෙයි මගේ දෙයක් කියලා ගන්න එහෙම හිතෙනවා අපිට. එහෙම හිතුණට ඒක එහෙම නෙවෙයි කියලා තේරෙන්නේ නැහැ. ආන්ගේ තෝරා ගැනීම තෝරා ගන්න නම් මේ නාම පරම්පරාව, රූප පරම්පරාව පිළිබඳව අපේ හිත යොමු කර ගන්න ඕනේ. යොමු කරගෙන පිරික්සලා බලන්න ඕනේ. අපි ඊයේ දවසේ සාකච්ඡා කරා අපි එකිනෙකාට එක එක දේවල් අරමුණු වෙනකොට එක එක හැඟීම් ඇති වෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා සාකච්ඡා කරා. දැන් අම්මා කිව්වහම උදාහරණයක් වශයෙන් ඊයේත් අපි සාකච්ඡා කරේ අම්මා කිව්වහම අපි එක එක්කෙනාට මතක් වෙන්නේ තමන්ගේ අම්මව. ඇයි අතීතයේදී දැකලා අහලා අරමුණු වෙලා තියෙන හින්දා තමන්ගේ අම්මව අරමුණු වෙලා තියෙන හින්දා අම්මා කියනකොට අම්මා මතක් වෙනවා. අතීත අරමුණු වෙලා තියෙන හින්දා. ඊයේ දවසේ අපි සාකච්ඡා කරගත්තා ඒක අපේ මතකයේ කොහේ හරි තැම්පත් වෙලා තියෙනවද? එහෙමයි අපිට හිතෙන්නේ. නමුත් අපි සාකච්ඡා කරා ඒක චිත්තේවත්
චිත්තේ ආයුෂය උත්පාද තිතිබංග කියන ක්ෂණයකින් ඉවරයි. ඒක රූපේ වෙන්න බෑ. රූපය මං ඊයේ මතක් කරා බැකෝ යන්ත්‍රයක් වගේ. මේ රූපය මොකක්වත් දන්නේ නැහැ. අපේ ළඟ තියෙන මේ රූපය නැත්නම් මේ ශරීරය මොනවත්වත්ම දන්නේ නැති බව. එතකොට ශරීරය මොකවත් දන්නේ නැහැ. සිත චිත්තක්ෂණයක ඇති වෙලා නැති වෙලා යනවා. නිර්වාණය කියන එක තාම උත්පාදනය වෙලා නැහැ. එහෙනම් මේක චෛතසිකයේද තියෙන්නේ මේ මතකය කියලා අපි හොයලා බැලුවා. චෛතසිකයේ තියෙන විදිහක් නැහැ. චෛතසිකයත් හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම හිත ගන්න අරමුණම අරගෙන හිතත් එක්කම නැති වෙලා යන එකක්. එහෙනම් චෛතසිකයේ වෙන්නත් බෑ. එහෙනම් මතකය කියන එක කොහොමද වෙන්නේ කියලා අපි තීරණය කරා අතීත හේතුන් අනුව. ඇති වෙලා නැත්තටම නැති වෙලා නිරුද්ධ වෙලාම ගිය සිතුවිලි නමුත් හේතු වෙනවා. යමක් හේතු වෙන්න ඒ මොහොතේම තියෙන්න ඕනේ කියලා එකක් නැති බවත් අපි සාකච්ඡා කරා. දැන් දේ දුන්න හැදෙනකොට නම් ඒ මොහොතේම අවුවයි වැස්සයි දෙකම තියෙන්න ඕනේ. හේතු එතනම තියෙන්න ඕනේ. හේතුයි ඵලයයි දෙකම එකට තියෙනවා. නමුත් පොල් ගහක් හදලා පොල් පැලයක් හිටවලා පොල් ගෙඩියක් හිටවලා පොල් පැලේ හැදිලා පොල් ගෙඩිය දැන් නැහැ. පොල් ගෙඩිය කොතනකවත් නැහැ තිබ්බ පොල් ගෙඩිය. නමුත් ඒ ගහේ පොල් හැදෙනවා. ඒ පොල් හැදෙන්න නැතුව ඉතින් වෙන මොනුත් හැදෙන්නේ නැහැ නේ. පොල් හැදෙන්න හේතු උනේ අර පොල් ගෙඩිය. දැන් අලුතෙන් පොල් ඵලයක් විදිහට පොල් හැදෙන වෙලාවේ අර පොල් ගෙඩිය පැත්තකවත් නැහැ. එහෙනම් අතීත හේතුවක් තියෙනවා එතන. නේද? පොල් ගෙඩියකින් තමයි මේ පැලේ හැදුනේ. නේද? අන්න ඒ වගේ අපේ సంతානයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා මොකද වෙන්නේ? නැව සිතුවිලි හැදෙනවා. අද මේ මොහොතේ හැදෙන සිතුවිල්ල අපි ඊයේ පැහැදිලි කරගත්තා තේ කෝප් එක රස වගේ කියලා. තේ කෝප් එක රස තීරණය වෙන්නේ ඒකට දාලා තියෙන කිරි ප්‍රමාණය, සීනි ප්‍රමාණය, කහට ප්‍රමාණය, වතුර ප්‍රමාණය අනුව. එතකොට ඒවා මිශ්‍ර වෙන ආකාරයට රස වෙනස් වෙනවද නැද්ද? ඒ වගේ අපිට කවුරුන් හෝ ගැන හරි කිව්වහම අපි කාගේ හරි නමක් කිව්වහම එකපාරටම එක එක්කෙනාට එක එක හැඟීම් ඇති වෙන්නේ ඇයි? දැන් මං හදිසියෙ දේශපාලඥයෙක්ගේ නමක් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එයාට එයා මීට කලින් ඒ දේශපාලඥයා ගැන දන්න දේවල් ඔක්කොම එකපාරට මතකයට ඇවිල්ලා එයා හොඳ කෙනෙක් කියලා එක්කෙනෙකුට හිතනකොට එයා හොඳ දේවල් ටික නම් දන්නේ හොඳ කෙනෙක් කියලා හිතනවා. එයා අතීතයේ දැනගෙන තියෙන්නේ නරක දේවල් ටික නම් නරක කෙනෙක් කියලා හිතනවා. ඉතින් අන්න එහෙම හිතෙනවා. ඒතර කාගේ හරි නමක් කිව්වහම එහෙම හිතෙන එක මගේ වැඩක්ද? මගේ වැඩක්ද? නෑ. දැන් අපි බලමු අදත් පොඩ්ඩක් ඒ ගැන හිතලා. මම දැන් අනුරාධපුරේ කිව්වා. ඇහුණා. මොනවද මතක් වුනේ? ජයසිංහ බෝධින් වහන්සේ. ඇයි බස් නැවතුම් පොළ නැද්ද අනුරාධපුරේ? ඇයි ඒක මතක් වුනේ නැත්තේ? නේද? අන්න බලන්න එක එක්කෙනාට දැන් බෞද්ධත්ව අපි හිතමුකෝ කාට හරි අනුරාධපුරේ බස් නැවතුම් පොලේ කඩයක් තියෙනවා කියලා. කෙනෙකුට. අන්න එයාට නම් අනුරාධපුරේ කිව්ව ගමන් මොකක්ද මතක් වෙන්නේ? අන්න බස් නැවතුම් පොළ තමයි මතක් වෙන්නේ. එහෙනම් අතීතයේ අපි දැන හඳුනගෙන තියෙන වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේවල් තමයි වැඩි වාර ගානක් සිතුවිලි ඇති කරගෙන තියෙන දේවල් ඉක්මනට නැగిලා ආයසරයක් අපිට සිතුවිල්ලක් හදනවා. අනුරාධපුරයේ කියනකොට ජයසිංහ බෝධිය ගැන හෝ රුවන්වැලි සෑය ගැන සිතුවිල්ලක් හදනවා. මතක් වෙනවා. මේක අපේ වැඩක්ද? ඒක මන්ද කරේ? නෑ ඒක මම නෙවෙයි කරේ. ඒක වුණා. නේද? මහනුවර කියනකොටම දල්දා මාලිගාව මතක් වුණා. අපි කියන මතක් වුණා. ඒක මන්ද කරන්නේ? එනක මට කරන්න පුළුවන් දෙයක්ද? බෑ ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආයෙක නවත්තන්න පුළුවන්ද? මම දැන් ගොන් ආය අනුරාධපුරේ කිව්වා. කියනකොට ඕන්න මතක් වුණා. දැන් නවත්තන්නකො බලන්න පුළුවන් නේද? නවත්තන්න පුළුවන්ද? බෑ. ඒක ක්‍රියාවලියක්. ඒක අපි තුල සිද්ධ වෙන ක්‍රියාවලියක්. එහෙනම් වෙන අයට අපි බලපෑම් කරනවා මට ආදරයෙන්ම ඉන්න ඕනේ, මාව මතක තියාගන්න ඕනේ. හරියයිද? නේද? අන්න එහෙම මෙතන සිද්ධ වෙන ක්‍රියාවලියක් ඒක. ආන්ගේ ක්‍රියාවලිය අපිට අයිති එකක් නෙවෙයි. සමහරුන්ට විෂම සිතුවිලි ඇති වෙන අතර සමහරුන්ට විෂම නැති සිතුවිලි ඇති වෙනවා. හොඳයි. දැන් අපි මේක ওই ටික තමයි අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ කෙටියෙන්. නමුත් දැන් අපි දැන් ඒ ටික නැවත වාරයක් මතක් කරගත්තා. දැන් අපි බලමු මෙතනින් එහාට අපිට මොකද්ද වෙන්න ඕනේ කියලා. හරි? තාත්තයි සීයයි පුතයි මුණුපුරයි එක පේලියට මං හිටවනවා.
හිටවපුවාම මුණුපුරාගේ සීයාගේ යම් කිසි සමාන ලක්ෂණ තියෙනවද නැද්ද? නමුත් වෙනස් නේද? ඒ වගේ අපි හිතමු අන්න ඒ වගේ අපේ ඇතිවෙන පරණ සිතුවිලි මේ මොහොතේ ඇතිවෙන සිතුවිල්ල ඊළඟ මොහොතේ ඇතිවෙන සිතුවිල්ල ඊළඟ මොහොතේ ඇතිවෙන සිතුවිල්ලට අර ආසන්නයේ තියෙන සිතුවිලි නැවත නැවත හේතු වෙනවා. ඊ අපි මතක් කරා දැන් එකතු වෙන හැටි මේ හේතු වෙන්නේ එකතු වෙලා. ඒ කියන්නේ දැන් මිශ්‍ර වෙලා කියලා හිතන්නකො මේ හිත හැදෙන්නේ පරණ දේවල් මිශ්‍ර වෙලා. මිශ්‍ර වෙන හැටියට තමයි දැන් හිතේ සිතුවිලි තියෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක්ව මතක් කරනවා. අපි හිතමුකෝ ඇත්තටම දේශපාලඥයෙක් මතක් කරනවා. මතක් කරපුවාම විටක එයා කරපු හොඳ මට මතක් වෙලා එකපාරට හිතනවා අනේ එයා හොඳ කෙනෙක් තමයි කියලා. නේද? හොඳ කරා වගේම එයා කරපු නරක මතක් වුණොත් එයා නරක කෙනෙක් කියලා හිතනවා. ඉතින් මට මොනවා හරි හේතුවක් උඩ වැඩියෙන් හොඳ මතක් වෙන දවසට මං එයා ගැන හොඳ කෙනෙක් කියන හැඟීම. හරියට නිකන් මට දැන් එන හැඟීම තේකේ රස වගේ. දැන් තේ හදන්න ගිහිල්ලා. සීනි වැඩියෙන් එකතු වුණොත් රසයේ පැණි රහ වැඩි. හරි. සිත හරියට තේකේ රස වගේ. හරි. චෛතසිකයන් කියන ඒවා හරියට නිකන් අර එකතු වෙන ටික වගේ. සීනි වැඩියෙන් මිශ්‍ර වුණොත් දැන් බලන්න මිශ්‍ර වීම සිද්ධ වෙන්නේ රස ඇති වෙන්නේ එකම වෙලාවෙද නැද්ද? අපි සීනි දාලා හරිද? සීනි දාලා කිරි දාලා වතුර දාලා කහට දාලා තියෙන්නේ. හරිද? වතුරක් දාලා තියෙන්නේ. නමුත් රස ඇවිල්ලා නැහැ. හරියටම හැඳි ගාලා මොනවා හරි කරලා මේක හරියටම ඔක්කොම ටික එකට මුහු වෙනකොටම තමයි මුහු වෙන ප්‍රමාණය අනුව තමයි රස උපදින්නේ. සීනි ටික අඩිය නම් සීනි රහ නැහැ කියන. ඒතකොට කියනවා මිශ්‍ර කරන්න කියලා. නේද? ඒ වගේ මේ අපේ චෛතසික ධර්මයන් ගේ මිශ්‍ර වීමයි හිතේ පහළ වීමයි එකවරම සිද්ධ වෙන්නේ. ඒතකොට මෙන්න මේ මිශ්‍ර වීම තමයි මොනවද ලෝභ, දේශ, මෝහ ආදී මිශ්‍ර විය හැකි ඒවා එකතු වෙනවා මිශ්‍ර වෙනවා. ඒතර අන්න ඒ එකතු වෙන මිශ්‍ර වෙන ස්වභාවය අනුව අපිට මේ වෙලාවේ සිත පහළ වෙනවා. ඒ සිත නොයේකුත් ආකාරයේ ගුණාංගයන් සහිතයි. එක්ක ආදරයෙන් යුක්තයි, එක්ක කෑදරකමෙන් යුක්තයි, ගිජුකමෙන් යුක්තයි, හැම වෙලෙම ওই වැඩේ තියෙනවා. එන්නේ එහෙම අදහසක් අපිට හැම වෙලෙම තියෙන්න ඕනේ. දැන් මම අඹ කියනවා එකපාරට. නැත්නම් මී අඹ කියනවා. මී අඹ කියනකොටම මොකද වෙන්නේ? අන්න මතක් වෙනවා. නේද? මොකද කාලා තියෙන ඒවා හින්දා. නේද? ඒතර කාලා තියෙන මී අඹ අතීතයේ කාපු ඒවා නැවත මතක් වීමෙන් තමයි මේ පිළිබඳ අදහසක් එන්නේ. කාලා දැකලා තියෙනවා නේද? මී අඹ කියනකොට ඔන්න මෑවෙනවා රූපයක්. රස පිළිබඳ අරමුණක් ඇති වෙනවා අපිට. ඒවා ඔක්කොම වේගෙන් සිද්ධ වෙනවද නැද්ද? කවදාකවත් මී අඹ කාලා නැති එක්කෙනෙක් ඉස්සරහට ගිහලා මම මී අඹ කියනවා. නෑ. මොකුත් නෑ. නේද? මොකවත්ම නෑ. අන්න ඒ වගේ අපේ අතීතයේ හැම ඉන්ද්‍රියකින්ම පහළ වෙලා ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා එකතු වෙලා නැවත මෙතන සිතුවිලි සකස් කරනවා අරමුණු වලට අනුව. ඒ අරමුණු වලට අනුව. හරි. දැන් අපි යනවා සමහර අයට අපි කරුණාවන්ත මිනිසුන් කියනවා. සමහර අයට අපි හරියට තරහ යන අය කියලා කියනවා. සමහර අය කුහකයි කියනවා. සමහර අය ඊර්ෂ්‍යයි කියනවා. සමහර අය නපුරුයි කියනවා. මොකද එහෙම වෙන්න හේතුව මොකක්ද? දැන් තේරෙන්න ඕනේ. කරුණාවන්ත සිතුවිලි අතීතයේදී වර්ධනය වෙච්ච කවුරු හරි ඉන්නවනම් අතීතයේදී කරුණාවන්ත සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙනවා නම් අන්න ඒ ඇත්තන්ට අපි කියනවා කරුණාවන්ත මිනිසු කියලා. ඇයි එයාට දකින්නකොට අහනකොට යම් අරමුණක් එනකොට කරුණාව සහිත සිතුවිලි පහළ වෙනවා. හොඳයි. දැන් අපි මම පොඩ්ඩක් ඔක තව ටිකක් මතක් කරන්න මෙහෙම. ඒතර අපිට තේරුම් ගන්න ලේසි. පත්තෑයෙක් ගෙටෙනවා. මොකද කරන්නේ? අද ලොකු පත්තෑයෙක් ගෙටෙනවා දැක්කම ඕම් පත්තෑයා කියන අරමුණ දකින්නකොටම සමහර අයට ඇති වෙන්නේ හරිද? විසගෝර සර්පයා දැක නැර මෝඩයා කියලා අදහසක් එනවා. හරිද? සමහර අයට ඇති වෙන අදහස එතකොට ඇති වෙන අදහස තමයි කෝ නේද දරුවට දෂ්ට කරන්න පුළුවන් මෙයා මොකටද මෙහි ආවේ?
මෙයා මෙහෙන්න ඕන කෙනෙක් නෙවෙයි, මෙයා කැලේ ඉන්න ඕන කෙනෙක්, මේක මං හදාගත්තකි. ඔය වගේ සිතුවිලි තමයි පහළ වෙන්නේ. ඒ වගේ සිතුවිලි එයාට අතීතයේ එයා පෝෂණය වෙලා තියෙන එහෙම. හරිද? ඒකින්ද තමයි එයාට ඒ වගේ සිතුවිලි එන්නේ. තව එක්කෙනෙකුට පත්තය දකින්නකොටම අර තෙරපුවක් අතර ගන්න හිතෙන්නෙම නැහැ. මොකද එයාට කවුරු හරි කියලා දීලා තියෙනවා. ඇහිලා තියෙනවා. කල්පනා කරලා තියෙනවා අතීතයේදී. මේ සතෙකුට පාරක් ගහපුවාම ඇති වෙන වේදනාව. මේ ඇඟ පොඩි වෙලා ඇතුලේ තියෙන ඉස්ම බිම ගෑවිලා නේද? කොච්චර ලොකු මගේ බඩ පොඩි වුණා වගේ හරියට නිකන්. ඊට පස්සේ අර චූටි අත් ඔක්කොම දඟලලා අල්ලලා ඊට පස්සේ එළියට දාපුවාම කූඹි කාලා නේද? ගෝ දුක් විඳලා මැරෙන්නේ කියලා එකපාරටම ඔන්න ඔය ටික මතක් වුණා. එයාට ඇති වෙන සිත මොන සිතක්ද? කරුණා සහගත සිතක්. අර ටික මතක් වුණොත් මගේ ළමයට කන්න පුළුවන් කෑවොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා මතක් වුණොත් දේශ සහගත සිතක්. එතකොට පත්තය ඉදිරියේ එවැනි සිත් පහළ වෙන්නේ ඒ අයගේ අතීත භාවිතාව අනුවද නැද්ද? අතීතයේ දැන් පොඩි කාලෙම අපි සතෙකුට ගලක් ගහන්න යනකොට අපේ සීයලා ආච්චිලා අපිට මොකද්ද කියලා දුන්නේ? නේද? ඒක එපා නේද? ඒක එහෙම කරන්න එපා කවදාකවත්. ඔය ගල වැදුනොත් එහෙම ඔය සතාගේ කකුලක් කැඩෙනවා. කකුලක් කැඩුනොත් එහෙම පුතේ ඔයාට වගේ නෙවෙයි නේද? අපේ අම්මලා තාත්තලාත් දැනුත් එහෙමයි නේද කියලා දෙන්නේ. නේද? සත්තු මරන්න එපා කියලා ළමයින්ට. නේද? මට හොඳට මතකයි මම කටුස්සෙකුට ගලක් ගහපු දවසේ අපේ සීයා නම් ওই විදිහට මට කිව්වා. හරිද? කොහොමද කිව්වේ? ඇත්තටම මොකද්ද කිව්වේ? මෙයාගේ අතක් හරි කකුලක් හරි කැඩුනොත් ඔයාට වගේ ඔළුව අත ගන්න කවුරුවත් නැහැ. බෙහෙත් යන්න කවුරුවත් නැහැ. හරිද? මේ එයාට ගිහිල්ලා අම්මා ළඟට ගිහිල්ලා රිදෙනවා කියන්න බෑ. ප්‍රතිකාර කරගන්න මොකුත් නැහැ. ඇඳේ තියලා නලවන්න කවුරුවත් නැහැ. ඊළඟට එයාව ඇවිල්ලා එයා එක තැනක වැටෙනවා. වැටෙනකොට සත්තු කනවා. හරිද? මේ වගේ ගොඩක් දේවල් කිව්වම පුංචි හිතකට මොකද හිතෙන්නේ? නේද? ආන් එහෙම කරුණාව, මෛත්‍රිය අපේ දරුවෝ තුල හදන්න ඕනද නැද්ද? අද මොකද වෙලා තියෙන්නේ? මදුරු මරණ යන්ත්‍රේ නේද? මැස්සු මරණ ස්ප්‍රේ එක. මේවා කොහොම ළමයින්ට ගෙනත් දෙන්නේ කවුද? ඉතින් ඒ දරුණු සිත්, කරුණාව නැති සිත් පහළ වෙන විදිහට භාවිතය සිද්ධ කරපුවාම අන්තිමට කෑ ගහනවා ළමයි අපිට සලකන්නේ නැහැ. ළමයින්ගේ කරුණාවක් නැහැ, මෛත්‍රියක් නැහැ, උණු වෙන්නේ නැහැ, නපුරුයි කියලා පස්සේ කෑ ගහනවා. නේද? මොකද අතීත සියලු ක්‍රියාකාරකම් වර්තමානයට හේතු වෙනවා. අතීත ක්‍රියාකාරකම් හේතු වෙන බව දන්නේ නැහැ. ළමයින්ට බොරු කියන්න උගන්වනවා. තාත්තා නැහැ කියන්න උගන්වනවා. හරීම කනගාටුදායක දේවල් තියෙනවා. අම්මගේ හොර වැඩ වගේක් තියෙනවා. තාත්තගේත් හොර වැඩ වගේක් තියෙනවා. මොනවා හරි හොර වැඩ. හරිද? ඒවා කරගන්න කාවද භාවිතා කරන්නේ? දරුවන්ව භාවිතා කරනවා. නේද? අම්මා උගන්වනවා තාත්තට පුතේ ඔක කියන්න එපා ආපුවා මෙහෙමයි කියලා. තාත්තා උගන්වනවා දරුවන්ට. හරි. ඊට පස්සේ දරුවා මොකද කරන්නේ? දරුවාට ඉතින් දැන් දරුවාගේ සිතුවිලි පරම්පරාවට ඒවා හේතු වෙන බව අපි දන්නේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න ඕනේ. මේ නාම පරම්පරාව ඒ විදිහට වැඩ කරන එකක්. ඒක අපේ අයිති එකක් නෙවෙයි. අන්තිමට දරුවා මොකද කරන්නේ? දෙන්නටම බොරු කියනවා. දරුවාගේ හොර වැඩ පටන් ගන්නකොට දෙන්නටම ඇතිපදම් බොරු කියන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට දෙමව්පියෝ කෑ ගහනවා මෙන්න බොරු කියනෝ මෙන්න හදන්න බැරියෝ කියලා. කාගේද වැරද්ද? නේද? ආදර්ශමත් නොවීමේ වැරද්ද. ඉතින් ඒකින්ද අපිට ඇත්තටම මේ ව්‍යසනකාරී කාලවල උදා වෙනකොට බලන්න ලංකාවේ ජනතාව මොනතරම් නම් අන් අයට පිහිට වෙන උණු වෙන හිත් පහළ වෙනවාද කියලා. ඒ තමයි කාලයක් තිස්සේ පුරුදු වෙච්ච පුරුදු. ඒකින්ද අපේ සිත් පරම්පරාව ගැන අපිට තේරෙන්න ඕනේ. ඒක මට ඒ කියන්නේ අපි සිත් පරම්පරාව කිව්වේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය දැන් කොහෙවත් නැති ඇති වෙලා නැති වෙලා ගිය මට අදාළ සිත්. මට අදාළ සිත්. මේක ගොඩාක් අතීතයට දිවෙනවා. කොහෙටද? සංසාරගතව. දරුවෝ කීප දෙනා හදලා තියෙන දෙමාපියෝ ඉන්නවා මෙතන. මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහනවා දෙන්නෙක් තුන් දෙනෙක් හදපු අයගෙන් පුංචි කාලෙදිම සමහර අයගේ ගතිගුණ විද්‍යාමාන වුණාද නැද්ද? සමහර අය කිරි ටික දීලා කිරි ටික නවත්තනකොට නපුරු විදිහට හැසිරුණාද නැද්ද? ඉතා පුංචි කාලේ. කවුරුත් කියලා දීලාද? නේද?
පුංචි කාලෙම ඉල්ලීම් දිනා ගැනීමේ සටනක ඉන්නවා වගේ දැනුණාද නැද්ද? අත මිටි මොලෝලා කෑ ගහලා යටි ගිරියෙන් කෑ ගහන ළමයි චූටි කාලෙම ඉන්නවා නේද? ඒ කට්ටිය ලොකු වුණාම කොහොමද? ඒ ඉඩම් ගෙවල් ඒ ඔක්කොටම ඒ ඉල්ලීම් දිනා ගන්න ඒ විදිහටම කෑ ගහන අය තමයි අන්තිම ලොකු වුණාම. මතක් කරලා බලන්න. පුංචි කාලෙම සාන්තව හිටිය අය ඉන්නවද නැද්ද? ඒ අය කොහොමද? ඒ අය ලොකු වුණාම සාන්ත ගත පැවතුම් තියෙන බව තේරෙන්න ඇති. ඉතින් ඒ වගේ අතීතයේ පෙර භවයන් වල පවා පහළ වෙච්ච සිත් මහා බෝධිසත්වයන්න් වහන්සේ වප්මගුල් දවසේ ගහක් යට තියලා පුංචි ළමයාව කට්ටියම ගියාම හුදකලා වුණා එතන. හුලං වැදුනා. මොකද උනේ? ආනාපානෙ වැඩුණා. නේද? මොකද සංසාරගත පුරුද්ද. කොහෙන්ද එන්නේ මේ චිත්ත පරම්පරාවේ? මේ චිත්ත පරම්පරාව හරි දිගයි. ඇති වෙලා නැති වෙලා මේ මොහොතේ මගේ නිර්මාණය, මේ මොහොතේ මේ මොහොතේ මම කරන ක්‍රියාව. අතීත ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. දැන් මේ වෙලාවේ අපි බුදුන් වඳිමු කියලා කට්ටිය බුදුන් වඳින්න පටන් ගත්තොත් මම කියලා අපි එකවර අපි එක එක්කෙනාට බුද්ධ වන්දනාවේදී ඇතිවන හැඟීම් වෙනස්. ඒ තමයි මගේ චිත්ත පරම්පරාවේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇති වෙලා නැති වෙලා ගිය චිත්ත පරම්පරාවේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳ දැනගෙන තියෙන ඒවා හේතු වෙලා එකතු වෙලා මෙතන නැවත හැදෙනවා. මෙතන නැවත හැදෙනවා. හැම වෙලෙම සිතක් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මෙන්න මේ ඇති වෙලා නැති වෙන ඒවා හේතු වෙලා එකතු වෙලා නැවත සිත් හැදෙනවා. හරිද? ඇති වෙලා නැති වෙලා යන සිත් ඒක ඒ සිතුවිලි ප්‍රබල වශයෙන් හේතු වෙනවද නැද්ද නැවත සිතක පහළ වීමට? බලන්න තරහෙන් යමක් හිතන්න ගත්තොත් එහෙම තරහ කියන එක වැඩි වෙනවා. නේද? ඉවසීමෙන් යමක් ඒ කියන්නේ සාන්තව කරුණාවෙන් යමක් හිතන්න ගත්තොත් කරුණාව වැඩි වෙනවා. ආදරයෙන් යමක් හිතන්න ගත්තොත් ආදරය වැඩි වෙනවා. හරියට වැල් පොලිය වගේ මේ සිත. නේද? පරණේව හේතු වෙනවා මදිවට පරණේවට මෙතනත් හේතු වෙනවා. නේද? හරි. දැන් අපි මේක තව හොඳට පැහැදිලි කරගමු. දැන් මම ඉස්සෙල්ලා කිව්වා සතෙක් ගේ ඇතුළට එනකොට සමහර අයට තරහ එනවා. සමහර අයට කරුණාව ඇති වෙනවා. ඒ ඇයි අතීතයේ එයා දැනගෙන තියෙන දේවල් හැටියට. ඊට වැඩිය අපි පැහැදිලි උදාහරණයක් ගමු. කෙනෙක් ගැන මං හරි අප්‍රසාදයෙන් ඉන්නවා. හරි අප්‍රසාදයෙන් ඉන්නවා. එයා ගැන මට ප්‍රසාදය ඇති කරන්න නම් මම මොකද කරන්න ඕන? මම මෙහෙම කියන්නකෝ. කෙනෙක් ගැන වෙන කෙනෙක් අප්‍රසාදයෙන් ඉන්නවා. අහවලා කෙනෙක් ගැන අප්‍රසාදයෙන් ඉන්නවා. මට ඕන වෙලා තියෙනවා ඒ පුද්ගලයා තුල එයා ගැන ප්‍රසාදය ඇති කරන්න. මම මොකද කරන්නේ? එයාට ගිහිල්ලා අරයාගේ හොඳ කියනවා නේද? ඇති තරම් එයා මෙහෙම කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න තරම් හොඳ ගොඩක් කියනවා. ආන්ගේ හොඳ කියනකොට අර අතන අර උපකරණයට නැත්තම් ඒ సంతානයට ඒ පුද්ගලයාට අර හොඳ ඇහෙනවා. ඒ ඇහෙන හැම වෙලාවෙම යාට පහළ වෙන්නේ මොකද්ද? හොඳයි කියන සිත් වගේක් නේද? ඒවා ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. ඊට කලින් එයාගේ සිතේ හැම වෙලෙම අර කියන පුද්ගලයා ගැන තිබුණේ අප්‍රසන්න සිත් හැදි තිබ්බේ. නේද? එහෙම තිබ්බ දැන් මං ගිහින් මොකද කරේ? එයාගේ සිත් පේලියක් මේ පැත්තෙන් හැදුවා තාප්පයක් වගේ. මොකද්ද? එයාගේ හොඳම කිව්වා. හොඳම ගොඩාක් කිව්වා. දැන් ආම් බලන්න එයා එක තැනලා ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට අර නරකත් මතක් වෙනවා මේ හොඳත් මතක් වෙනවා. නේද? ඔන්න හොඳට මේවා මම ප්‍රබලව හොඳ කාරණා දාලා කියලා තිබුණා නම් අර නරක මේ පැත්තට එන්නේ නෑ. නේද? වැඩියෙන් පහළ වෙන්නේ හොඳ සිතුවිලි. මං දැන් එයාට පුළුවන් තරම් හොඳ කියලා තියෙද්දි වෙන එක්කෙනෙක් ගිහලා ආයෙ කියලා කියලා අරයට විරුද්ධව. දැන් අපි කියන එයා බිඳුනා කියනවා. මේ බිඳුනා කියන්නේ මොකද වෙලා තියෙන්නේ? ආයෙ අර මං කියපු සිතුවිලි වලට මෙහා පැත්තේ ආයෙ නරක සිතුවිලි වගේක් නේද? ආයෙ වෙලාවට කියනවා ඔය කිව්වට එයාව බිඳවන්න බෑ. නේද? මං කියනවා අහවලාව මට විරුද්ධව බිඳවන්න බෑ කියලා. ඇයි? මං දන්නවා එයාට මං ගැන ලොකු සිතුවිලි නේද? හොඳයි කියන සිතුවිලි ගොඩාක් තියෙනවා. මේ ළඟ මේ පැත්තේ කවුරු හරි නරක සිතුවිලි කිව්වා කියලා අරහෙන් මතුවලා එන අරහෙන් හේතු වෙන හොඳ යට කරන්න ලේසියකට බෑ කියලා. හරිද? එකතු වෙන හැටි බලන්න. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව හැදෙන්න මොකද වෙන්න ඕන? දැන් තේරෙන්න ඕන හොඳට අපි අපේ වැඩ පිළිවෙල හදාගන්න විදිහ.
බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගන්න ඕනේ. නේද? අචල ශ්‍රද්ධාව හැදෙන්න මොකද වෙන්න ඕනේ? ධර්මය අවබෝධ වෙන්න ඕනේ. නේද? ගුණ දැනගත්ත පමණින් හැදෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වෙනකොට සෝවාන් වෙනකොට මොකද වෙන්නේ? ඒ සෝවාන් චිත්තයත් එක්ක Tamanට ලැබෙන අර ඔසවාගෙන ඉන්න බර පහතින් තැබීම, දුක් නැතිවීම කොච්චර ප්‍රබලද කියනවනම් අන්න ඒකින්ද අනේ මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි මේ මාව සැනසීමට ලක් කළේ. මෙහි පිළිබඳ මට කිසිදු සැකයක් නැහැ කියන තත්වයක් එක්ක යාට ලොකු නොවෙනස් ශ්‍රද්ධාවක් උපදිනවා. කියන්නේ ඒක ආය වෙනස් කරන්න බෑ. මොකද ඒක ස්ථිරවම තේරුම් ගත්ත හින්දා. ඒ වගේ අපේ මේ චිත්ත පරම්පරාව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වුණාට නැති වෙච්ච ඒවා හේතු වෙලා නැවත නැවත සකස් වෙනවා. නැවත නැවත සකස් වෙනවා. නැවත නැවත සකස් වෙනවා. ඒවා අර හදන තේ එකක් වගේ මිශ්‍ර වෙවි තමයි හැදෙන්නේ. ඉතින් ඔය ටික දැනගත්ත අපි අපේ ජීවිතේට මේක එකතු කරගන්න ඕනේ. මේක එකතු කරගන්න මේ මගේ ඔය තියෙන ක්‍රියාවලිය හොඳට මොකද කරන්න ඕනේ? මෙනෙහි කරන්න ඕනේ හැම වෙලේම අත්දකින්න ඕනේ. කාමච්ඡන්දයක් එනකොටම මේ අන්න අර වහින්දයි මේ ඒවා තමයි ඔන්න හේතු වෙලා දැන් මෙතෙන්ට ආවේ. හරි ඒවා හේතු වෙලා තමයි මෙතන මේක හටගත්තේ කියලා Tamanට තේරෙන්න ඕනේ. හේතුවත් එක්කම තේරෙන්න ඕනේ. මේ සිත් පේලිය පිළිබඳව අපිට දැන් මේක කරගන්න අපි මොකද්ද කතා වෙලා තිබුණේ කලින්? මේකේ මේ පොලා පැන එන ස්වභාවය අත්දකින්න වෙන්නේ මොකකින්ද? සිතකින්මයි. නේද? හරි පොලා පැන එන නැවත සකස් වෙවි එන ක්‍රියාවලිය දැන් උතන තියෙනවද නැද්ද? තියෙනවා. නේද? ඒක අත්දකින්න පුළුවන් හිත තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් අත්දකින්නකො. ක්‍රියාවලියත් උතන තියෙනවා. ඒකට අවශ්‍ය කරන සිතක් තියෙනවා. නමුත් අත්දකින්න නම් මොකද කරන්න ඕන? ඔන්න ඔය සිත් පේලියට මගේ හිත යොමු කරන්න ඕන. ඔය සිත් පේලියට මගේ හිත යොමු කරන්න ඕන. අන්න ඒකට කියනවා විදර්ශනා භාවනාවක් කරනවා කියලා. ඉතින් මං කියනවා ඔය සිත ඒකට යොමු කරලා බලන්නකෝ ඔය කියන වැඩේද වෙන්නේ කියලා. යොමු කරන්න ගියාම මොකද වෙන්නේ? ඉන්නකෝ සායනස මං යොමු කරන්නම් කියලා දැන් විදර්ශනාව කරන්නයි හදන්නේ දැන්. සිත දිහා හිතෙන්ම හිත දැක ඉන්න උත්සාහ කරනවා. මේකේ ක්‍රියාවලිය දකින්න කියලා ඉවරලා මෙනෙහි කරන්න පටන් ගන්නකොට ඕන් ටිකකින් මොකද වෙන්නේ? බෙල්ල කඩාගෙන විවරනවා එක්ක. නේද? තීන මිද්දයට යට වෙනවා. එහෙම නැත්තම් අරවකෝ අමතකලා අහවලා මේවා කලාය මෙයා මේවා කලාය දරුවා මෙහෙමය උයලාපු ඒවා මෙහෙමය කාපු ඒවා මෙහෙමය. ඉතින් ඔය කොටෝම හිත යනවා. නේද? නොයේකුත් තැන්වල මේ හිත විසිරෙන්න පටන් ගන්නවා. එහෙනම් අන්න ඒ විසිරෙන හිත මේ නාම පරම්පරාවේ නවතින්නේ නැහැ. මේක පිරික්සලා බලන්න නවතින්නේ නැහැ. ඒකටයි මීට කලින් කතා කරපු සීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය කියන දෙක. සීලය අපි සීලය කියනකොට මතකයිනේ ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිත සීලය කියලා හතර ආකාරයකින් සීලයෙන් පිරිසුදු වෙන ආකාරය කතා කරා. ඊළඟට මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වශයෙන් චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඕන සතර කමඨහන ආදිය ගැන සාකච්ඡා කළා. ඉතින් ඒවත් එක්ක ඒ වාගින් පෝෂණය වෙච්ච කෙනෙකුට හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිවෙච්ච කෙනෙකුට දැන් ඔන්න මේක අත්දකින්න මේ තමන්ගේ සිතෙන් අත්දකින්න ওই නාම පරම්පරාව මොකද්ද කියලා තමන්ගේ පැත්තෙන් ඒ ක්‍රියාවලිය අත්දක ගන්න පුළුවන්. එහෙම අත්දකින අයට තේරෙනවා හැම නිමේෂයකම මෙතන සිද්ධ වෙන්නේ මේ අතීතය වගේක් ඇවිල්ලා හැදෙන එකක්. අතීතය වගේක් ඇවිල්ලා හැදෙන එකක්. ඒ වැඩේ කරන්නේ මම නෙවෙයි. නේද? ඒ වැඩේ කරන්නේ මම නම් මම ඒකට වග කියන්න ඕනේ. හරි. මට ආදරයක් ඉපදුනා. ඒ වැඩේ කරන්නේ මමද? නෑ නේද? දැන් තරුණ දරුවෙකුට, තරුණ පිරිමි දරුවෙකුට, තරුණ ගැහැණු දරුවෙක් දැක සතුටක් ඉපදුනා. ඉතින් තාත්තා කියලා දුන්නද? පුතේ දැන් ගැහැණු ළමයි දැකලා සතුට වෙන්න ඕන කාලය කියලා කියලා දුන්නද? නෑ, හැම එකක් නෙවෙයි. ඒ මොකද්ද? සංසාරගත පුරුද්ද, සංසාරගත වෙන හේතු. හරි, හේතු නැగిලා එන්නේ. එතකොට එහෙනම් දැන් අපිට ලොකු වගකීමක් තියෙනවා මේකත් එක්ක ඒක තේරුම් ගත්තාම කෙනෙකුට නපුරුයි කියන පදේ වදින්නේ කොහොමද? මෙයා නම් මහා නපුරු කෙනෙක් කියලා. අන්න මොනවා හරි අරමුණු වෙනකොට එයාට නපුරුකමට අදාළ සිතුවිලි තමයි අතීතේ
සමහර අය ඉන්නවා හරියට තරහ යන අය. එතන මෛත්‍රී භාවනාව කියන වෙලාවේ මම කිව්වා සුචිලෝම ප්‍රේතයා වාගේ දුකක් විඳින්නේ තරහ යන අය කියලා. මොකක්ද මේ ප්‍රේතයාගේ ස්වභාවය? එයාගේම ඇඟේ මයිල් ගස් ඉදි කටු වගේ එයාගේම ඇඟේ අයනවා. හරිම ඛේද වාචකයක් එක. හිතන්නකෝ ඉඳ ගන්නකොට ඇනෙනවා. හේතු වෙනකොට ඇනෙනවා. හැරෙනකොට ඇනෙනවා. නැමෙනකොට ඇනෙනවා. එහෙම ඇනෙනවනේ දැන් අපේ ඇඟේ තියෙන රෝබුවන් ගස් අපේ ඇඟේ ඉදි කටු වගේ ඇනෙන්න පටන් ගත්තොත් මොකද කරන්නේ? ලේසි වෙන වැඩේ. නේද? ඔය කර්ම නේද පෙර කරපු කර්ම අන්න ඒකට සමානයි ඔය තරහ යන එක. තරහ යන්නේ කාගේවත් වැරද්දක් නෙවෙයි කාගේ වැරද්දක්ද? තමන්ගේ පැත්තෙන් සිද්ධ වෙන එක. එහෙනම් ඒ කියන්නේ මොකද මේ වටේ පිටේ මෙහෙම බලනකොට තරහ යනවා, අරහෙ බලනකොට තරහ යනවා, අනුන්ගේ වැඩ දැකලා තරහ යනවා, කළු ගලක් කකුල හැප්පුණොත් තරහ යනවා, වැස්සොත් තරහ යනවා, පෑවුවොත් තරහ යනවා, හුලං ගැහුවොත් තරහ යනවා. ඉවරයි. ඉතින් බැලුවත් තරහ යනවා. ඉතින් තමන්ගේම ඇඟේ තමන්ගේම කටු යනවා වගේ වැඩක් ඒක. නේද? ඒ මොකද? තරහට ප්‍රතිවිරුද්ධව සිතුවිලි එතන හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ නෙවෙයි හැදෙන්න නෑ එකතු වෙන්න නෑ එතන. හරිද? කොහොමද අපි ඔක ඊයේ දවසේ පැහැදිලි කරගත්තේ? වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් වේදනාලාවක් අරගෙන ලෙඩෙක්ගේ පපුවෙන් තියලා පිටෙන් තියලා ලෙඩාගේ විස්තර අහනවා. ලෙඩා පිළිබඳ අදහස එන්නේ නෑ. එන්නේ නෑ නෙවෙයි එන්න නෑ. එන්න නැතිවට දැනුම නෑ. ඒ කියන්නේ දැනුම කියන්නේ මොකද්ද? අතීත චිත්ත පරම්පරාවේ ඒවා පිළිබඳ දැනුම ඇති කරගන්න සිතුවිලි පහළ වෙලා නැහැ. ඒකින්ද ඒවා මෙහි හේතු වෙන්නේ නැහැ. තේරෙනව නේද? එහෙනම් හැම වෙලෙම මෙතන මේ මොහොතේ ඇති වෙන නිර්මාණය, මේ මොහොතේ ඇති වෙන නිෂ්පාදනය, මේ මොහොතේ ඇති වෙන සිත අතීත සිතුවිලි රාශියක ගොන්නක එකතුවක්, මිශ්‍රණයක්, එකතුවක්, හේතුවක්. හරිද? එහෙමම නේද අපේ ජීවිතේ බලන්න පොඩ්ඩක්. එහෙමම නේද අපේ ජීවිතේ. හරිද? මේ බලන්න නරක උදාහරණ නෙවෙයි. නමුත් ඇත්ත සිද්ධ වෙන දේවල්. කෙනෙක් කෙරෙහි අපි ආදරෙන් ඉන්නවා. හරි ආදරෙන් ඉන්නවා කියන්නේ මොකක්ද ඒ වෙලා තියෙන්නේ? එයා ගැන ප්‍රියයි, සුන්දරයි, මధుරයි කියලා මෙනෙහි කරලා හොඳයි කියලා මෙනෙහි කරලා. එහෙම මෙනෙහි කරපුවාම මොකද උනේ? ඒ මෙනෙහි කරපු ඒවා හේතු වෙලා නේද? ලැබදියාවක් සහිත සිත් පහළ වෙනවා. ඇලීමක් සහිත සිත් පහළ වෙනවා. නැතුව බෑ වගේ කියන සිත් පහළ වෙනවා. දකින්න ඕනේ කියලා සිත් පහළ වෙනවා. හරිද? ඒ දැකීමෙන් ලබන සන්තෝෂය ලබන්න ඕනේ කියලා තල්ලුවක් තියෙන සිත් පහළ වෙනවා. ඔහොම ඉන්නකොට මේ වෙන කෙනෙක් කෙරෙහි ඊටත් වැඩි ආදරයක් උපදිනවා. හරිද? දැන් අන්න අර කෙනා කෙරෙහි පහළ වෙලා ඇති වෙලා නැති වෙලා ගිය සිත් පරම්පරාව ওই පැත්තේ. කොහෙවත් තියෙනවා එහෙම නෙවෙයි. හරිද? කියලා දෙන්න බෑ. වෙන කෙනෙක් කෙරෙහි ඊටත් වැඩි ආදරයක් පහළ වෙනවා. දැන් මොකද වෙන්නේ? ඊට වැඩිය ලොකුවට මේ පැත්තෙන් හැදිලා තියෙනවා. හරි. දැන් කාවද මතක් වෙන්නේ? අලුත් එක්කෙනා. නේද? මොන දැන් අලුතෙන් වැඩියෙන් ආදරය තියෙන කෙනාව දැන් මතක් වෙන්නේ. මොකද ඒ සිතුවිලි ටික තමයි ප්‍රබල වෙන්නේ. ඔන්න බලන්න. එයා දැන් ඒ කියන්නේ පරණේවා වැහෙන්න අලුතෙන් ප්‍රබලව ලැබුණොත් යම පරණේවා වැහෙන්න හේතු වෙනවා. නේද? හා. දැන් බලන්න ගොඩාක් තරහ යන කෙනෙක් ඉන්නවා. තරහට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය කියන සිතුවිලි ඊට වැඩිය ප්‍රබලව බැම්මක් වගේ වේගෙන් ළඟ මෙනෙහි කරොත් මොකද වෙන්නේ යාට? අර තරහ කියන එකට ආය ඉස්මතු වෙලා එන්න බැරි වෙනවා. අර තරහ කියන එකට ආය ඉස්මතු වෙලා මේ පැත්තට එනවා නෙවෙයි මේක කියලා දෙනවා විතරයි. එනවා නෙවෙයි හේතු වෙන්න බැරි වෙනවා. මොකද ඊට වැඩිය ප්‍රබලව මෛත්‍රිය හේතු වෙනවා. මෛත්‍රී සිතුවිලි වපුරුපගේ හේතු වෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන හැටියට තමයි ආස්වැන්න කියන්නේ. ඒකයි මේ හිතේ යම්කිසි කරුණාවන්ත සිතුවිලි පහළ කරගත්තා නම් දිගින් දිගට යම්කිසි කල්යාණ මිත්‍ර සේවනයක් හේතු වෙලා අන්න ඒවා ළඟ ප්‍රබලව ඇති වෙනවා. හරිද? මොන දැන් මොකද වෙන්නේ? මේ අර ගොඩාක් ආදරය කරපු කෙනා දෙවෙනියට ගොඩක් ආදරෙන් හිටපු කෙනාගේ ආදරය ටික අඩු වෙන්න පටන් ගන්නවා. මොන හරි හේතුවක් උඩ. හරිද? එහෙම අඩු වෙගෙන ගියොත් මොකද වෙන්නේ? වැඩි දැන් හම්බුනේත් නෑ, කතා කරෙත් නෑ, වැඩි ආශ්‍රය කරෙත් නෑ. එතකොට අර ප්‍රබලව තිබ්බේව අඩු වෙලා ගියොත් මොකද වෙන්නේ? ආයසරයක්. පරණේවා
ආය මතක් වෙනවා. එතකොට තමයි පරණ එක්කෙනා මතක් වෙන්න පටන් ගන්න. නේද? අන්න බලන්න. එහෙනම් මෛත්‍රී සිතුවිලි ප්‍රබලව වර්ධනය කරගෙන ඉඳලා මෙයා මෛත්‍රී භාවනාව වඩන්න නැතු වෙනවා ටික දවසක්. කාලයක් අඩු කරගෙන යනවා. අඩු කරගෙන යනකොට බැරි වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ආය පරණ තරහ එන්න පටන් ගන්නවා. ක්‍රියාවලිය තේරුම් ගන්න ඕනේ. හරිද? ක්‍රියාත්මක භාවයේ හැටි තේරුම් ගන්න ඕනේ. අපේ සිත ළඟ සිතුවිලි ඇති කරගත්තොත් ප්‍රබලව ඒකම මේ පැත්තට එනවා. ඒක තමයි විතර්ක කියන චෛතසිකයේ ස්වභාවය. ගෙයක් හදන්න ඕනේ කියලා හිතුවොත් ගෙවල්මයි පේන්නේ පාරේ යනකොට. වාහනයක් ගන්න ඕනේ කියලා හිතුවොත් ඒ වාහනේමයි පේන්නේ පාරේ යද්දි. නේද? අහවල් જાතිය වාහනයක් ගන්න ඕනේ කිව්වොත් වෙනදා වගේ නෙවෙයි ඒකම පේන්න පටන් ගන්නවා. නේද? හිතන පුදුම වාහන ගොඩක් තියෙන්නේ කියලා. නේද? මේ අපේ හැටි අපිව තේරුම් ගත්තේ නැහැ. හරිද? මේක තේරුම් ගත්තොත් අපේ මේ හිතේ තියෙන ක්‍රියාවලිය තේරුම් ගත්තාම ඔන්න ඔය නාම පරම්පරාවේ හැටි අපිට පුළුවන් මේක හදන්න. හරිද? එතකොට එන්නේ ඒක තේරුම් ගන්න පුළුවන්. අද පහළ වෙන සිත යමකට නැඹුරුයි. ඒ නැඹුරුභාවයේ හින්දා ඒ හිත කැමති නැහැ වෙනත් පැත්තකට යන්න. නමුත් වෙනත් දේවල් හේතුනොත් ඒක දිගින් දිගට අර නැඹුරුභාවය ටික අඩු වෙලා යනවා. හරිද? ඉතින් වේගෙන් හුරු පුරුදු කරන්න පුළුවන් මේ චිත්ත පරම්පරාව. ඒක කෙලෙස් වලින් සම්පූර්ණයෙන් අයින් වීම සඳහාම පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. යම් හැඟීමක් ප්‍රබලව නැගෙන්න නම් එහෙනම් මොකද කරන්න ඕන? ළඟ ඒ වගේම සිතුවිලි ගොඩ හැදෙන්න ඕන. භාවනාව කියන්නේ මොකක්ද? වෙන කිසිම ඉරියව්වකට වෙන කිසිම දෙයකට හිත යන්න නොදී මෛත්‍රිය නම් මෛත්‍රියම ළඟ මෙනෙහි කරනවා. අසුබය නම් අසුබයම ළඟ මෙනෙහි කරනවා. මරණ සතිය නම් මරණයම නැවත මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒ තැනත්තාගේ సంతානේ ඒ හැඟීම නැවත සකස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් භාවනා කිරීමෙන් වෙන්නේ මොකද්ද? යම් හැඟීමක කුසල හැඟීමක් තමන්ගේ හිතේ නිරතුරු නැగిලා එන විදිහට సంతානය සකස් කිරීමයි භාවනාව කියන්නේ. නේද? තේරෙනවද? ඒතර භාවනාවෙන් හානියක් එහෙම වෙන්න පුළුවන්ද? ඔන්න ඔය ක්‍රියාවලිය දැනගත්ත අය මේ මෙතෙන්ට තරහ ආවා නේද? මෙන්න තරහ සිතුවිල්ලක් මෙන්න මෙහෙම මේ ඕන නැති එකක් ආවා. නේද? කියලා අර බැඳලා තියෙන වැට පරීක්ෂා කරලා බලනවා. මම මොකද කරේ? මගේ පරණ සිතුවිලි පරණ ඕන නැති සිතුවිලි වගේ අත්ති වුණා. ඒකෙන් සැරෙන් සැරේ මෙහෙනවා තාම. දැන් ඒක දැනගත්ත මම ඔය චිත්ත පරම්පරාව ගැන දැනගත්තා නම් මොකද කරන්න ඕන? ඒවාට ප්‍රතිවිරුද්ධ සිතුවිලි අරගෙන වේගෙන් හිංසාකාරී සිතුවිලි ආවා නම් අවිහිංසාකාරී සිතුවිලි වපුරනවා. හරිද? තරහ අව්‍යාපාද සිතුවිලි ආවා නම් ව්‍යාපාද සිතුවිලි ආවා නම් අව්‍යාපාද මෛත්‍රී සහගත සිතුවිලි නේද? සිතුවිලි නැවත සකස් කර ගන්නවා. එතකොට ඒවම හේතු වෙවි මේකේ නැగి යනවා. නිත්‍ය සිතුවිලි ආවා නම් අනිත්‍ය සිතුවිලි නේද? ඒ විදිහට අර හිත කෙලෙස් වලින් එන්නේ නැති වෙන්න අර පරණ අකුසලයන් නැగిලා එන්නේ නැති විදිහට අපිට අපේ චිත්ත පරම්පරාව සකස් කරන්න භාවනාව අත්‍යවශ්‍යද නැද්ද? ඕක තේරුම් ගත්ත අයට තේරෙනවා හොඳටම. මේ ක්‍රියාවලිය තේරුම් ගත්ත අයට තේරෙනවා අනිවාර්යයෙන්ම මගේ එක තැන ඉඳගෙන වැඩියෙන් යමක් මෙනෙහි කරොත් ඒක හේතු වෙවි වෙන බව. හරි? අන්න ඒක දැනෙන්න නම් එයාට අපේ මේ ජීවිතයේ සාමාන්‍යයෙන් ගෙවනකොට හැමෝම ලොකු සිහියකින් ඉන්න වෙනවා. මට අයිති නැති මේ හිත. හරි දැන් අපි ඉස්සෙල්ලා ඇහුවා. තරහක් එන්නේ, රාගයක් එන්නේ, ඊර්ෂ්‍යාවක් එන්නේ, ක්‍රෝධයක් එන්නේ මගේ ආරාධනාවෙන්ද? අපේ නෑ මන් නම් දන්නේ නෑ. නේද? මන් දන්නේ නෑ කියලා අන්න අරව හේතු වෙලා එන්නේ. හරි බලන්න මේ ටික තේරුම් ගත්තොත් තමන්ගේ පැත්තෙන්. ඒ කියන්නේ මගේ වැඩ නෙවෙයි මට තරහ යන එක මගේ වැඩක් නෙවෙයි. ඊර්ෂ්‍යාව ඇති වෙන එක මගේ වැඩක් නෙවෙයි. ඒවා පරණ හැබැයි හේතු හින්දායි සකස් වෙන්නේ. ඒකට අදාළ හේතු තියෙන හින්දායි සකස් වෙන්නේ. හොඳයි. ඒක මට නවත්තන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. දැන් කෙනෙක් මට බයිනවා. තරහ ගිහිල්ලා. ඒක යාගේ වැඩක්ද එතකොට? අපිට හිතෙන්නේ මේක යාගේ වැඩක් කියලා නේද? අන්න නාම පරම්පරාව ගැන හරියට බිඳ බැලුවා නම් විමර්ශනය කර බැලුවා නම් ඒක එතන ඉපදිච්ච දෙයක් කියන අදහස අපිට එනවා.
ඒක බිඳ බිඳ බැලුවා නම් ඒක එතන ඉපදිච්ච දෙයක් කියන අදහස එනවා. ඒක එතන හැදිච්ච දෙයක් කියන අදහස එනවා. හරිද? අන්න එහෙම අදහසක් එන විදිහට මේ රූපය මගේ කියලා හිතෙන්නේ නැතුව ඒ රූපය බිඳ බිඳ යන එකක් කියන අදහස එන විදිහට මේවා ওই විදිහට බිඳ බිඳ බලනවා කියලා කියන්නේ ජීවිතයේ හැම සිද්ධියක්ම Tamanට නාම પરම්පරාවක් හේතුවෙන් සකස් වෙන දෙයක් අතීතයේ ඇති කොහෙවත් තියෙන එකක් නෙවෙයි අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය නාම પરම්පරාවකින් නාම પરම්පරාව හේතු වෙලා නැවත සකස් වීමක් සිද්ධ වෙනවාය කියන එක ඇරෙන්න වෙනත් සිතුවිල්ලක් ඇති නොවන තරමටම මේක මේ නාම પરම්පරාවක් කියන එක දැනෙන තරමටම නැවත නැවත වෙන් කර බැලිය යුතු වෙනවා. හරිද? එහෙම බෙද බලනකොට කොහොමද යාට මේ අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියන දෙයට වැඩිය gedare ඉන්න බල්ලෙක් දැකීමේදී පවා අතීත හේතු වෙලා අතීත දැන් දාම බණ්ඩ බල්ලෙක් ගත්තාම ස්වාමියා අඳුරනවා. කොහොමද ස්වාමියා අඳුරන්නේ? එයා අතීතේ එකපාරටම ගෙදරගෙන ආපු ගමන් හරියනවද? නෑ, බූරනවා, බය වෙනවා නේද? කලබලෙන් ඉන්නවා. හැබැයි ටික දවසක් යනකොට හරියනවා. ඊට පස්සේ නැතුව බැරි වෙනවා යාට. ඒ මොකද එයාටත් අපිව දකින්නකොට එයාගේ අතීත චිත්ත පරම්පරාවේ නැగిලා ඇවිල්ලා ලෙන්ගතුකම් පහළ වෙනවා. ඒ වගේ හැම වෙලේම හැම සිද්ධියක්ම Tamanට තරහ යනකොට, ඊර්ෂ්‍යාව ඇති වෙනකොට, ක්‍රෝධය ඇති වෙනකොට, වෛරය ඇති වෙනකොට, වෙනත් සිතුවිලි ඇති වෙනකොට, අනුන්ට ඒවා සිද්ධ වෙනකොට අපි දැනගන්න ඕනේ මේ නාම પરම්පරාව මෙන්න මේ ආකාරයටයි වැඩ කරන්නේ, මේ ආකාරයටයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක මගේ වැඩක් නොවන බව. දැන් අපි කාය પરම්පරාව, නාම પરම්පරාව ගැන, චිත්ත પરම්පරාව, රූප પરම්පරාව ගැන කතා කරා යම් ප්‍රමාණයක්. දැන් අපිට පුළුවන් මේකේ තියෙන දැන් ඇතිවීම, නැතිවීම සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ මොනවද කියලා ටිකක් සාකච්ඡා කරන්න. ඉතින් මේ වෙලාවේ මම තවත් මේක තේරුම් කරවන්න ඕන හින්දා අපි හෙට දවසේ මේ නාම પરම්පරාවේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි උපරිම උත්සාහ කරන්න ඕනේ හැම කෙනෙක්ම මම මගේ කියන මේ సంతානය මට අයිතියක් නැතුවම ක්‍රියාත්මක වෙන හැටි අර ක්‍රියාවලියක් විදිහට අත්දකිමින් ජීවත් වෙන්න යම් සිහියක් පවත්වා ගන්න උපරිම වශයෙන් උත්සාහ කරන්න. නාම પરම්පරාව මොකක්ද කියලා තේරුම් අරගෙන ඒක දැනි තමන්ගේ විදර්ශනාව වර්ධනය කරන්න චුට්ටක් උත්සාහ කරන්න. මොකද එතකොට අපිට නිදහස් ජීවිතයක් ලබා ගන්න පුළුවන්. පුද්ගලානුබද්ධ තරහ, පුද්ගලානුබද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ආදරය, ගිජු බව වගේ දේවල් වලින් අත මිදලා සුවදායකව ඉන්න පුළුවන්. හිත ඒ වගේ දේවල් වලින් කිලුට වෙන්නේ නැහැ ඊට පස්සේ. මොකද ඒක එතෙන්ට අදාළ නැති බව දැනෙන හින්දා. ඒ පිළිබඳව තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ ධර්ම දේශනාවේ කටයුතු මෙතකින් නිමා වෙනවා. තමනුත් ධර්මය අහලා තමන්ගේ හිතත් සනසවාගෙන මං විතරක් නෙවෙයි ලෝකේ බොහෝ දෙනාට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඉඩ සලසා දෙන්න ඕනේ කියලා සැදී පැහැදී කටයුතු කරපු මේ පින්වත් ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ විපහදම් කරලා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරපු පින්වත් අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා. හැම දිනාටම උතුම් යහපත සිද්ධ වේවා. හැම දිනාටම උතුම් සැනසීමෙන් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති.